හයිවෙනි විදිහෙන් අද අපි කතා කරන්න යන්නේ 2021 PO පේපර් එකේ 13 වෙනි ගානේ B කොටස සංකීර්ණ සංඛ්‍යා ගාන. ගාන කියනවා z දෙක සමානයි එක ධන මූල 3 අයෝට හා z දෙක සමානයි එක ධන අයෝටයයි ගනිමු. z දෙක බෙදීම z දෙක යන්න x ධන අයෝට y ආකාරයෙන් ප්‍රකාශ කරන්න. කියන්නේ බීජීය නැත්නම් කාටීසියන් සමතාකාරයෙන් ප්‍රකාශ කරන්නලු. මෙහි x හා y තාත්වික සංඛ්‍යා කියලා දීලා තියෙනවා. තවද z1 හා z2 සංකීර්ණ සංඛ්‍යා r විශාල බිඳුව හා θ බිඳුව π බෙදීම දෙකත් අතර වන r වර cos θ ධන අයෝට sin θ ආකාරයෙන් ප්‍රකාශ කියන්නේ ද්‍රාවක සම්මත ආකාරයෙන් ප්‍රකාශ කර එනයි z1 බෙදීම z2 බෙදීම z2 සමානයි මූල 3 වරක් cos π බෙදීම 12 ධන අයෝට sin π බෙදීම 12 බව පෙන්වන්න. cos π බෙදීම 12 සමානයි එක ධන මූල 3 බෙදීම දෙකයි මූල 2 බව අපෝහණය කරන්න. හරි. අපිට ගානේ දීලා තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙකක්. z1 සමානයි එක ධන මූල 3යි අයෝට කියලා සංකීර්ණ සංඛ්‍යා දීලා තියෙන අය z2 සමානයි එක ධන අයෝට. ඒක තවත් සංකීර්ණ සංඛ්‍යාවක් දීලා තියෙනවා. මේ සංකීර්ණ සංඛ්‍යා දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා z1 බෙදීම z2 z1 බෙදීම z2 කියන කෙනාව z1 බෙදීම z2 සංකීර්ණ සංඛ්‍යාව x හා y කියන බීජීය පද ආශ්‍රිතව තියෙන මේ x ධන iy අයට y ආකාරයෙන් ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ කාටීසියන් සම්මත ආකාරයෙන් මේක ප්‍රකාශ කරනවා. මෙන්න මෙයාව x ධන අයට y ආකාරයෙන් ප්‍රකාශ කරන්න. මේ x y කියන්නේ තාත්වික බීජීය සංඛ්‍යා දෙකක්. අපිට ගන්න දෙන x y තාත්වික සංඛ්‍යා දෙකක් කියලා. හරි. මම ඉස්සෙල්ලාම මේ z1 බෙදීම z2 කියන එක තමයි මෙන්න මේ හැඩෙන් ලියා ගන්න කියලා කියන්නේ අපිට. මේ z1 බෙදීම z2 කියන එක නා අපිට කියනවා x ධන අයෝට y ආකාරයෙන්. කියන්නේ කාටීසියන් සම්මත ආකාරයෙන් එන විදිහට xy y හොයන්න කියලා. නේ? කාටීසියන් සම්මත ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. කියන්නේ අපිට මේ xy y යි නගන්න එතකොට ඉබේ හම්බ වෙනවා. අපිට කියන්නේ මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව මෙන්න මේ විදිහේ කාටීසියන් සම්මත ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා අපිට ඉස්සරම කියනවා. හරි. x y තාත්වික සංඛ්‍යාවක් ගන්න දීලා තියෙනවා. අපි ඉස්සරම z1 බෙදීම z2 සලකමු. z1 බෙදීම z2 සමානයි z1 කියන්නේ එක ධන මූල 3යි අයෝට. ඊට පස්සේ z2 කියන්නේ එක ධන අයෝට. අපි ගන්නවා අයෝට කියන්නේ අර්ථ දැක්වීමක්. අයෝට වර්ගය සමානයි ඍණ 1. මේක අර්ථ දැක්වීම. අයෝට වර්ගය සමානයි ඍණ 1 කියන එක අර්ථ දැක්වීම. එහෙම උනේ කොහොමද කියලා ඔප්පු කරලා පෙන්නන්න එහෙම බෑ. මේක ගණිතයෙන් මෙහෙම ගන්න කියලා කියනවා. අයෝට වර්ගය කියන්නේ ඍණ 1ක් කියලා ගන්න කියනවා. හරි. දැන් අපිට මෙයා ප්‍රකාශ කරන කාටීසියන් සම්මත ආකාරයෙන් x ධන අයෝට y ආකාරයෙන් ප්‍රකාශ කරනවා. හැබැයි මේක දිහා බැලුවම අපිට පේනවා මේකේ හරයේත් අයෝට ඉන්නවා ලවයේත් අයෝට ඉන්නවා. හැබැයි අපිට ප්‍රකාශ කරන්න කියන්නේ x ධන අයෝට y ආකාරයෙන් කාටීසියන් සම්මත ආකාරයෙන් ප්‍රකාශ කරනවා. මේකේ ලවයේ විතරයි අයෝට ඉන්නේ. ලවයේ විතරයි මේ මනක්කල්පිත ඒකකය. අයෝට කියන එක්කෙනා ඉන්නේ. හරේ හුදෙක් තාත්වික සංඛ්‍යාවක් එක ඉන්නේ. හරේනේ එක. හැබැයි අපි මෙයා දිහා බැලුවොත් එහෙම අපිට පේනවා හරේත් අයෝට ඉන්නවා ලවයේත් අයෝට ඉන්නවා. ඉතින් මට මේ හරේ ඉන්න අයෝට වයින් කර ගන්න. මොකද දැන් මේ කාටීසියන් සම්මත ආකාරයෙන් ප්‍රකාශ කරද්දී හරේ අයෝට නැහැ නේ. මේ x ධන අයෝට y ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙද්දි ඒ හරේ අයෝට නැහැ. හැබැයි z1 බෙදීම z2 හරේ අයෝට ඉන්නවා. දැන් මේ ඉන්න විදිහට අයෝට ඉන්නවා. අපි කෙලින්ම මේ අගයන් මේ දීලා තියෙන සංකීර්ණ සංඛ්‍යා ආදේශ කරාම හරේ අයෝට ඉන්නවා. මේ හරේ ඉන්න අයෝටව අයින් කර ගන්න ඕන. නේ? මේ හරේ ඉන්න අයෝටව අයින් කර ගන්න ඕන කාටීසියන් සම්මත ආකාරයෙන් ප්‍රකාශ කරද්දී.
මම හරයේ ප්‍රතිබද්ධයෙන් හරයයි ලවයයි දෙකම ගුණ කරොත් හරි හරයේ ප්‍රතිබද්ධයෙන් හරයයි ලවයයි දෙකම ගුණ කරොත් මට හරයේ එනවා වර්ග දෙක අන්තරයෙන් එකේ වර්ගය ඍණ අයෝට වර්ගය කියලා. එකේ වර්ගය ඍණ අයෝට වර්ගය. එකේ වර්ගය ඍණ අයෝට වර්ගය. අපි දන්නවා අයෝට වර්ගය කියන්නේ ඍණ 1යි. එහෙනම් එතකොට අපිට හරය එනවා 1 ඍණ ඍණ 1 කියලා. ඔන්න. දැන් සංකීර්ණ සංඛ්‍යා නැහැ. කියන්නේ මේ අතාත්වික කොටස නැහැ. මේ බලන්න සංකීර්ණ සංඛ්‍යාව නිර්මාණය වෙන්න තාත්වික කොටසකුයි අතාත්වික කොටසකුයි තියෙන්න ඕනේ. දැන් අපිට කාර්යීය සමතාකාරයෙන් ප්‍රකාශ කරද්දී හරයේ අතාත්වික කොටසක් නැහැ. අපි මෙයා මෙන්න මේ හරයේ ඉන්නේ කියන ප්‍රතිපදයෙන් හරයයි ලවයයි දෙකම ගුණ කරාම අපිට නෝ එකේ වර්ගය ඍණ අයවට වර්ගය කියලා. එකේ වර්ගය කියන්නේ 1යි. අයවට වර්ගය කියන්නේ ඍණ 1යි. එතකොට 1 ඍණ ඍණ 1 කියන්නේ 2යි. ඔන්න. හරය උදෙක් තාත්වික ගුණ. හරය උදෙක් තාත්වික ගුණ. අර තිබිච්ච අතාත්වික කොටස අයින් වෙලා ගියා. එහෙනම් අතාත්වික කොටස අයින් වුණාම තමයි අපිට කාර්යීය සමතාකාරයෙන් ලියන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ තියෙන අනුපාත මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ තියෙන අනුපාතය ඒ අනුපාතය හරයයි ලවයයි දෙකම ගුණ කරනවා මේ හරයේ ප්‍රතිපදයෙන්. හරයේ ප්‍රතිපදයෙන් හරයේ ඉන්නේ එක දාන අයෝට. එහෙනම් ප්‍රතිපදය එක ඍණ අයෝට. මෙතනින් එක දාන අයෝට ධන ලකුණ වෙනකොට ඍණ ලකුණ දානවා ප්‍රතිපදය කියලා. ධන වෙනකොට ඍණ දානවා. එතකොට මෙයාගේ ප්‍රතිපදය වෙන එක ඍණ අයෝට. හරයයි ලවයයි දෙකම එක ඍණ අයෝටකින් ගුණ කරනවා. හරි? හරයයි ලවයයි දෙකම එක ඍණ අයෝටකින් ගුණ කරනවා. එහෙනම් මෙතන වර්ග දෙක අන්තරයක් නේ. වර්ග දෙක අන්තරයෙන් අනිත් පැත්තට යන තින්නේ. උඩ එක්කන ප්‍රසාරණය කරාම එක් වරක් 1යි වරක් 1යි එක් වරක් ඍණ අයෝට ඇවිල්ලා ඍණ අයෝටමයි මූල 3 අයෝට වරක් 1 කියන්නේ මූල 3යි අයෝට ඍණ මූල 3යි අයෝට වර්ගය. බෙදීම වර්ග දෙක අතරෙන් අනිත් පැත්තට ගියහම මෙතන ඉන්නේ එකේ වර්ගය ඍණ අයෝට වර්ගය. එකේ වර්ගය කියන්නේ එකමයි. වර්ගය කියන්නේ එකමයි. වර්ගය. හරි. එහෙනම් අපි දන්නවා අයෝට වර්ගය කියන්නේ ඍණ 1යි කියලා. මේක අර්ථ දැක්වීමක් කියන්නේ. අර්ථ දැක්වීමකින් ලැබෙන සම්බන්ධයක් අයෝට වර්ගය සමාන ඍණ 1 කියන එක. එහෙනම් මෙතන අයෝට වර්ගය ඉන්නවා මෙතන අයෝට වර්ගය ඉන්නවා. එහෙනම් මේ අයෝට වර්ගය වෙනුවට මම ඍණ 1 ආදේශ කරනවා. එන්න මේ අයෝට වර්ගය වෙනුවට ඍණ 1 ආදේශ කරා. මෙතන අයෝට වර්ගය වෙනුවට ඍණ 1 ආදේශ කරා. ඍණ 1 එතකොට එක මට අයෝට පොදුවේ එළියට ගන්න පුළුවන්. ධන මූල 3 ඍණ 1 වරක් අයෝට ධන මූල 3. බෙදීම එක ඍණ 1 කියන්නේ 2යි. එහෙනම් මේ මට මෙහෙම ලියන්න පුළුවන් නේද? මූල 3 ධන 1 මේ තියෙන තාත්වික කොටස් මේ දෙන්න තාත්වික කොටස් දෙක. ඒ දෙන්නවයි මෙන්න මේ අයෝටකින් ගුණ වෙලා තියෙන කොටසයි. මේ අයෝට සහිත කොටස නේ. අයෝටත් එක්ක ඉන්න කොටස මම වෙනම ලියන්න. බෙදීම 2යි. අපිට දැන් මේ කොටස් දෙක වෙන වෙනම දෙකෙන් බෙදන්න පුළුවන්. ගන්න එහෙනම් අපිට මේ දීලා තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙක අනුපාත z1 බෙදීම z2 කියන එක්කෙනාව අපි ඍජුවම ආදේශ කරා මේක සම්පූර්ණ. මෙන්න මේක ප්‍රතිපදයෙන් හරය ලවය දෙකම ගුණ කරලා හරයේ ඉන්න මෙන්න මේ අතාත්වික කොටස අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේව කාටීසියානු සම්මත ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට අපිට ගාණ කියන්නේ
මේවා x ධන y අයෝටනේ x ධන අයෝට y ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. x ධන අයෝට y ආකාරයෙන් ප්‍රකාශ කරාට පස්සේ කියන්නේ සම්මත කාටිසියන් සම්මතයෙන් ප්‍රකාශ කරාට පස්සේ අපිට මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙනම් මේක තමයි අපිට අවශ්‍ය කරන පළවෙනි ප්‍රතිඵලයනේ. මේක අපිට x ධන අයෝට y ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙන්නේ. ඉතින් අපි ඒක ප්‍රකාශ කරා. කියන්නේ කාටිසියන් සම්මතාකාරයෙන් ප්‍රකාශ කරා. අපේ පළවෙනි ප්‍රතිඵලය හරි. ඊට පස්සේ z2 z2 කියන සංකීර්ණ සංඛ්‍යා දෙක වෙන වෙනම ද්‍රවක සමතාකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා කියලා තියෙනවා. හරි. දන්නවා අපි කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ විස්තරය වෙන වෙනම දන්නව නම් අපිට යාළගේ ද්‍රවක සමතාකාරය පහසුවෙන් ලියන්න පුළුවන්. අපි මොකක් කර සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ විස්තරය වෙන වෙනම දන්නව නම් අපිට පහසුවෙන් එම සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවක සම්මතාකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මම z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ විස්තරය වෙන වෙනම හොයාගත්තොත් මට පහසුවෙන් මේ z2 z2 කියන සංකීර්ණ සංඛ්‍යා දෙක ද්‍රවක සම්මතාකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. මම ගන්න ආගණිත තලයක්. දැන් සංකීර්ණ සංඛ්‍යා ඉන්නේ ආගණිත තලයේ. හරි. මම ආගණිත තලයක් ගත්තා. මේ තියෙනවා අතාත්වික සංඛ්‍යා අක්ෂය, එන තාත්වික සංඛ්‍යා අක්ෂය. අතාත්වික සංඛ්‍යා රේඛාවකුයි තාත්වික සංඛ්‍යා රේඛාවකුයි තියෙන්නේ. මෙතන දෙකේම මූල දෙකේම බිඳුව බිඳුව ලක්ෂයේදී එකිනෙක ලම්බක ඡේදනය වෙලා තියෙනවා. මෙතනට කියනවා සංකීර්ණ මූලය කියලා. මේ වෙලාව සංකීර්ණ මූලය මම මෙතන මේ O ලක්ෂය කියලා ගන්නවා. O ලක්ෂයෙන් නිරූපණය කරන්නේ සංකීර්ණ මූලය. බිඳුව දන බිඳුවයි ආගට. මේ සංකීර්ණ මූලය. හරි. මම මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවයි මේ සංකීර්ණ සංඛ්‍යාවයි මෙන්න මේ ආගන් තලයේ ලකුණු කරනවා. මේ ආගන් තලයේ ලකුණු කරනවා. උගම් මෙතන මූල 3යි කියලා. කොට මෙන්න මේ වගේ හරියක ඇති එක. ඊට පස්සේ තාත්වික සංඛ්‍යා රේඛාව මෙන්න මෙතන ඉන්න එක. තාත්වික සංඛ්‍යාවේ රේඛාවේ මූල 3. මෙතන ඉන්න මූල 3. හරි. අපි ආගම් තලයක් යන්න ඒක අපිට අවශ්‍ය කරන වටිනාකම් දෙයක් ලකුණු කරගත්තා. අපිට 1යි මූල 3යි තමයි ඕන. හරි. z1 කියන සංකීර්ණ සංඛ්‍යාව මෙන්න මේ ආගම් තලයේ ලකුණු කරන්න යන්නේ. z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස ඇවිල්ලා එකක 1යි. හරි. ඒතර මෙන්න මේ රේඛාව මත z කියන තාත්වික සංඛ්‍යාව ඉන්නවා. ඊට පස්සේ ආයේ අතාත්වික කොටස තියෙන මූල 3. කියන්නේ මේ මෙන්න මේ රේඛාවේ z කියන සංකීර්ණ සංඛ්‍යාව ඉන්නවා. එහෙනම් මෙතන තමයි මේ දෙකටම පොදු ලක්ෂ්‍යය. එහෙනම් මෙන්න මේ ලක්ෂ්‍යය තමයි z1 කියන සංකීර්ණ සංඛ්‍යාව ආගම් තලයේ නිරූපණය කරන්නේ. හරිද? z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස ඇවිල්ලා 1යි. එතකොට මෙන්න මේ 1 කියන රේඛාවේ z1 කියන තාත්වික z1 කියන සංකීර්ණ සංඛ්‍යාව ඉන්නෝනේ. ඒ වගේම අතාත්වික කොටස ඇවිල්ලා මූල 3යි. එතකොට මෙන්න මේ රේඛාවේ z1 කියන සංකීර්ණ සංඛ්‍යාව පිටවනවා. එතකොට මේ දෙන්නටම පොදු වෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍යය. දැන් මෙන්න මේ ලක්ෂයෙන් තමයි z1 කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙනවා. මෙන්න මේ ලක්ෂ්‍යය ගන්න p කියලා. p කියන ලක්ෂයෙන් ආගම් තලයේ මේ p කියන ලක්ෂයෙන් නියෝජනය කරනවා z2 කියන සංකීර්ණ සංඛ්‍යාව. එසයි z2 කියන සංකීර්ණ සංඛ්‍යාව ලකුණු කරොත් තාත්වික කොටස එකයි. එහෙනම් මේ රේඛාව මතම z2 කියන එකනක් තියෙන්න ඕන. ආයත් අතාත්වික කොටසත් එකයි. ඔබ දන්නවා දැන් මෙතන ඉන්නේ අයෝට. මෙතන ඉන්නේ 1 2 3. හැබැයි ඇත්තටම මෙතන ඉන්නේ එක්වරක් අයෝට. මූල 3 වරක් අයෝට. අපි අයෝටව ලියන්නේ නැහැ. අපේ පාස්වර්ඩ් මෙතන අයෝටව ලියන්නේ නැහැ. හැබැයි ඇත්තටම
මෙතන ඉන්නේ එක් වරක් අයෝට මූල 3 වරක් අයෝට බිංදුව වරක් අයෝට. එහෙම කට්ටිය ඉන්නේ අපි අයෝටව ලියන්නේ නැහැ. හරි. එතකොට දැන් මෙතන තාත්වික කොටස වෙන එකක් කියන මේ රේඛාව මත z2 කියන සංකීර්ණ සංඛ්‍යාව ඉන්න ඕන. ආය අතාත්වික කොටසක් තියෙනවා එකක්. එක් වරක් අයෝට. එහෙනම් මේ රේඛාව මත තමයි z2 කියන සංකීර්ණ සංඛ්‍යාව ඉන්නේ. මේ දෙන්නටම පොදු ලක්ෂ්‍ය මේක. දැන් ඇත්තටම z2 ඉන්නේ මෙන්න මෙතන. ඇත්තටම z2 කියන එක ඉන්නේ මෙන්න මෙතන. මම මේ ලක්ෂ්‍ය ගන්න q කියලා. q මෙන්න මේ q කියන ලක්ෂ්‍යය නියෝජනය කරන්නේ z2 කියන සංකීර්ණ සංඛ්‍යාව. මෙන්න මේ ලක්ෂ්‍ය නියෝජනය කරන්නේ z2 කියන සංකීර්ණ සංඛ්‍යාව. මම මේ එක තියෙන තැන මම ගන්නම් r කියලා. මෙන්න මේ ලක්ෂ්‍ය r. මේ ලක්ෂ්‍ය r. හරි. මම සංකීර්ණ මූලයයි මෙන්න මේ o කියන්නේ මෙන්න මේ o කියන ලක්ෂ්‍යයයි q කියන ලක්ෂ්‍යය යා ගන්නවා. එතකොට සංකීර්ණ මූලයයි මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යා යෝජනය කරන ලක්ෂ්‍යයි මම යා කරනවා. මෙන්න මේ ලක්ෂ්‍යය මේ p හා q කියන ලක්ෂ්‍යයි සංකීර්ණ මූලය යා කරා. p q කියන ලක්ෂ්‍යයි සංකීර්ණ මූලය යා කරා. අපි දන්නවා කිසියම් සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය කියන්නේ මාපාංකයේ අර්ථ දැක්වීම තමයි. හරි. එම් කිසියම් සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය කියන එකේ අර්ථ දැක්වීම තමයි අදාළ සංකීර්ණ සංඛ්‍යාව ආගන්තලයේ ලකුණු කළ විට. සංකීර්ණ සංඛ්‍යාව ආගන්තලයේ ලකුණු කරාම එම සංකීර්ණ සංඛ්‍යාවට අනුරූප ලක්ෂ්‍ය හා සංකීර්ණ මූලය යා කරපු රේඛා ඛණ්ඩයේ දිග තමයි අදාළ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියන්නේ. මොකක් හරි සංකීර්ණ සංඛ්‍යාව මාපාංකය කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යාව ආගන්තලයේ ලකුණු කරාම ඊට අදාළ ලක්ෂ්‍යයයි සංකීර්ණ මූලයයි යා කරාම ලැබෙන රේඛා ඛණ්ඩයේ දිග තමයි අදාළ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියලා කියන්නේ. මේ OP කියන්නේ Z1 OP කියන දිග ඇවිල්ලා Z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. OQ කියන දිග ඇවිල්ලා Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. ඉතින් මෙන්න මේ ඍජුකෝණ ත්‍රිකෝණයක් තියෙන්නේ. ඍජුකෝණ ත්‍රිකෝණයක් තියෙන්නේ. OPR කියන ඍජුකෝණ ත්‍රිකෝණේ මට OP දිග ලබා ගන්න පුළුවන්. OP දිග ලබා ගත්ත කියන්නේ Z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය හොයාගත්ත කියන එක. නේ? එහෙනම් මේ බලන්න. OPQ ඍජුකෝණී ත්‍රිකෝණය. මම මෙන්න මේ ඍජුකෝණ ත්‍රිකෝණයට පයිද කර සම්බන්ධය දැම්මා. ලැබෙනවා OP වර්ගය සමානයි මෙතන දිග ඒකක මූල 3ක්. එහෙනම් මූල 3ේ වර්ගය. ධන මේ ටිකේ දිග ඒකක 1යි. ඒ වර්ගය. එහෙනම් මූල 3ේ වර්ගය කියන්නේ 3යි. 3 ධන 1යි. 3 ධන 1 කියන්නේ 4යි. එහෙනම් OP වර්ගය සමානයි 4යි. මම දෙපැත්තෙන් වර්ගමූලය ගත්තොත් බලන්න මාපාංක OP සමානයි. මෙන්න දෙපැත්තෙන් වර්ගමූලය ගන්නවා. හිතනවා වර්ගයක වර්ගමූලය කියන්නේ කිසියම් සාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංකය. කිසියම් තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංක අගය. හරිද? OP කියන්නේ දිගක්. දිගක් කියන්නේ කිසියම් තාත්වික අගයක්. තාත්වික ධන අගයක් දිගක් කියන්නේ. ඍණ දිග වල නැහැනේ. හරි? දිගක්. OP කියන්නේ කිසියම් දිගක් කියන්නේ තාත්විකයි. ඒ වගේම ධනයි. එතකොට OP කියන එකනගේ වර්ගමූලය කියන්නේ හරි. ඒ කියන්නේ OP වර්ගයේ වර්ගමූලය කියන්නේ මාපාංක OP. OP කියන්නේ තාත්වික සංඛ්‍යාව. අපි දන්නවා තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය ඇවිල්ලා එම තාත්වික සංඛ්‍යාවේ මාපාංකය. එතකොට OP ගේ මාපාංකය සමානයි 4 වර්ගමූලය කියන්නේ 2 වර්ගයේ වර්ගමූලය. එහෙනම් 2 කියන්නේ තාත්වික සංඛ්‍යාව. අපි දන්නවා තාත්වික සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම තාත්වික සංඛ්‍යාවේ මාපාංකය. එතකොට 2 වර්ගයේ වර්ගමූලය කියන්නේ මාපාංක 2යි. මාපාංක 2 කියන්නේ 2යි. හරි. මම කියන්නේ OP කියන්නේ දිගක්. එහෙනම් දිගක් නම් මෙයා අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕන. හරි? OP දිගක් බැවින්. OP කියන එක න දිගක් නිසා OP කියන එක න අනිවාර්යයෙන්ම ධන වෙන්නම ඕන. දිගක් නේ ඍණ දිග වල නෑනේ. එහෙනම් OP කියන එක න අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕන. අපි දන්නවා ධන තාත්වික සංඛ්‍යාවක මාපාංකය එම තාත්වික සංඛ්‍යාවමයි. එහෙනම් එම නිසා
මාපාංක OP කියන්නේ OPමයි. එහෙනම් මට කියන්න පුළුවන් OP සමානයි 2යි. 1. හරි. OP කියන එක ඇවිල්ලා 1ක 2ක් දිගයි. එතකොට අපි දන්නවා කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය කියන්නේ එම සංකීර්ණ සංඛ්‍යාව ආගන්තලයේ ලකුණු කරාම ඊට අනුරූප ලක්ෂයක් සංකීර්ණ මූලයක් ත්‍යාග කරාම ලැබෙන මේ රේඛාවේ ඒ රේඛාඛණ්ඩයේ දිග. ඉතින් මේ z කියන සංකීර්ණ සංඛ්‍යාවට අනුරූප ලක්ෂය තමයි p කියන ලක්ෂය. එයාවයි සංකීර්ණ මූලයයි යා කරාම ලැබෙන රේඛාඛණ්ඩයේ දිග අපිට ආව 1ක 2ක් කියලා. එහෙනම් අපිට මේකෙන් කියන්න පුළුවන් z කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය 2ක් කියලා. මම ගන්න මෙයා මගේ දෙවෙනි සම්බන්ධතාවය කියලා. දෙවෙනි සම්බන්ධතාවය මම දෙවෙනි ලැබුණේ මේක. හරි. ඊට පස්සේ මම මේ z කියන සංකීර්ණ සංඛ්‍යාවේ නෙවෙයි z කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය හොයන්නේ. විස්තරය. මොකද්ද විස්තරය කියන්නේ? කිසියම් සංඛ්‍යාවක විස්තරය කියන්නේ එම සංකීර්ණ සංඛ්‍යාව ආගන්තලයේ ලකුණු කරාම ඊට අනුරූප ලක්ෂයක් සංකීර්ණ මූලයක් යා කරන රේඛාව. හරි කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් ආගන්තලයේ ලකුණු කරාම ඊට අනුරූප ලක්ෂයක් සංකීර්ණ මූලයක් යා කරාම ලැබෙන රේඛාව ආගන්තලයේ තාත්වික අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය තමයි සංකීර්ණ සංඛ්‍යා විස්තරය කියන්නේ අර්ථ දැක්වීම. සංකීර්ණ සංඛ්‍යා විස්තරය කියන එකේ අර්ථ දැක්වීම තමයි මේක. කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක් ආගන්තලයේ ලකුණු කරලා ඊට අනුරූප ලක්ෂයක් සංකීර්ණ මූලයක් ත්‍යාග කළ විට ලැබෙන රේඛාඛණ්ඩය ආගන්තලයේ තාත්වික අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණය තමයි කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය කියලා අර්ථ දක්වලා තියෙන්නේ. ඉතින් මේ z1 කියන සංකීර්ණ සංඛ්‍යාව නියෝජනය කරන p කියන ලක්ෂය. p කියන ලක්ෂය මේ සංකීර්ණ මූලත් එක්ක යා කරා මෙන්න මේ රේඛාඛණ්ඩය හම්බුණා. මේ රේඛාඛණ්ඩය තාත්වික අක්ෂයේ ධන දිශාවට කියන්නේ මේ පැත්තත් එක්ක වාමාවර්තව සාධන කෝණය. මෙන්න මේක වාමාවර්තව සාධන කෝණය තමයි z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය. මම ගන්නවා මෙන්න මේක θ කියලා. මේ කෝණය මම ගන්නවා θ කියලා. හරි. එහෙනම් දැන් අපිට OPQ කියන ඍජුකෝණී ත්‍රිකෝණයෙන් මෙන්න θ හොයන්න පුළුවන් නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ. මම tan θ ලියමුකෝ. tan θ කියන්නේ මේ සම්මුඛ පාදෙ වෙදින් බද්ධ පාදය. අපි දන්නවා සම්මුඛ පාදෙ දිග ඒක මූල තුනක් තියෙනවා. ඒ නිසා බද්ධ පාදයේ ඒකය. යා අපිට tan θ සමානයි මූල තුනයි කියලා. නේ? tan θ සමානයි මූල තුනයි. හරි. මේ තීර දිහා පොඩ්ඩක් බලන්න. මෙන්න මේ තීර දිහා පොඩ්ඩක් බැලුවාම නිකන් මේ තීර කියන කෝණේ හරි කාඩේසියන තලයේ අර පළවෙනි වෘත්ත පාදයේ ඉන්න කෝණයක් වගේ. මේ ඇත්තටම ආගන්තලයේ ඒක හරි ආගන්තලයේ තමයි මේ තියෙන්නේ. මේක දිහා නිකන් බැලුවාම හරි පළවෙනි වෘත්ත පාදයේ ඉන්න කෝණයක් වගේ. පළවෙනි වෘත්ත පාදයේ ඉන්න කෝණයක් වගේ. අපි දන්නවා පළවෙනි වෘත්ත පාදයේ ඉන්න කෝණ වලින් මේ කෝණයක් තෝරගත්තට පස්සේ පළවෙනි වෘත්ත පාදයේ ඉන්න කෝණයක් තෝරගත්තට පස්සේ ඒකේ ටැන්ජනේ මූල තුනක් වෙන්නේ ඒ තෝරගත්ත කෝණය π බෙදීම 3ක් නම් රේඩියන් π බෙදීම 3ක් නම් තමයි ඒකේ ටැන්ජනේ මූල තුනක් වෙන්නේ. මේ θ කියන එක නා θ කියන එක නෑවිලා π බෙදීම 3. රේඩියන් π බෙදීම 3. හරි. ඕන ලියන්න ප්‍රශ්නේ නම් ලියන්න. මේ θ කියන එක නා බිංදුවත් π බෙදීම දෙකත් අතර වෙන්න ඕනේ. හේතුයි නේ දැන් හරියට කාඩිවිෂන් වල අර පළවෙනි වෘත්ත පාදයේ ඉන්න කෙනෙක් වගේ නේ එහෙනම් θ කෙනෙක් මෙන්න මේ අසමානතාවය තෘප්ත කරන්න ඕනේ. එහෙම අසමානතාවය තෘප්ත කරන විදිහට ලැබෙන කෝණයක් ගත්තොත් එයාගේ ටැන්ජනය හරි කෝණයක් තෝරගෙන එයාගේ ටැන්ජනය ගත්තොත් මූල තුන ලැබෙන්නේ ඒ තෝරගත්ත කෝණය රේඩියන් π බෙදීම 3 නැත්නම් අංශක 60 එනවා. එහෙනම් θ කියන්නේ π බෙදීම 3යි. අපි දන්නවා මේ කෝණය ඇවිල්ලා මේ z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය. ඉතින් මේ ARGZ එක අංකනයක්. මේ ARGZ කියන්නේ අංකනයක්. විස්තරය අංකනය ගන්න පාවිච්චි. z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය අංකනය කියන්නේ මෙහෙම කර. සමානයි π බෙදීම 3.
එම නිසා z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය ඇවිල්ලා රේඩියන් 5.9 මම ගන්න මෙයා මගේ තුන්වෙනි ප්‍රතිඵලය කියලා. හරි. මොන එන අපි z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය විස්තරය යන හොයාගත්ත පෙර වෙනම. ඊට පස්සේ මම z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය විස්තරය ගන්න. මේ OQR කියන ත්‍රිකෝණය ගත්තත් මේ OPQ නෙමෙයි OPR. OPR. මම OQR කියන ත්‍රිකෝණය පාවිච්චි කරලා පයිතගොරස් සම්බන්ධය නම් මට මෙන්න මේ OQ කියන දිග දේශයෙන් ලබා ගන්න පුළුවන් නේ. එහෙනම් OQR ඍජුකෝණී ත්‍රිකෝණය OQ වර්ගය සමානයි මෙන්න මේ දිග අපි ගන්නවා ඒකකයක් දිගයනේ. ඒකකයක් දිග කියන්නේ එකේ වර්ගය ධන මේකත් ඒකකයක් දිගයි එකේ වර්ගය. එහෙනම් එකේ වර්ගය කියන්නේ 1යි 1 ධන 1 2යි. එහෙනම් OQ වර්ගය සමානයි 2යි. නේ? නම් මේකෙත් අර වගේම අපිට ලැබෙනවා දෙපැත්තෙන් වර්ගමූල ගත්තොත් එහෙම OQ ගේ මාපාංකය කියන්නේ මූල 2යි. ඒත් අපි දන්නවා OQ කියන්නේ දිග. OQ දිගක් නිසා OQ වෙන එක න දිගක් නිසා ඒක අනිවාර්යයෙන්ම ධනයි. ඒක නිසා අපි දන්නවා ධන තාත්වික සංඛ්‍යාවක OQ කියන්නේ දිග කියන්නේ තාත්විකයි වගේම ධනයි. අපි දන්නවා ධන තාත්වික සංඛ්‍යාවක මාපාංකය කියන්නේ මේ තාත්වික සංඛ්‍යාවමයි. එහෙනම් අපිට කියන්න පුළුවන් OQ කියන එකනා දිග ඒකක මූල දෙකක්. ඒකක මූල දෙකක්. හරිද? අපි දන්නවා කිසියම් සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය අර්ථ දැක්වීම. එම සංකීර්ණ සංඛ්‍යාව ආගණිතයේ ලක්ෂණ කළ විට ඊට අනුරූප ලක්ෂයත් සංකීර්ණ මූලයක් ත්‍යාග කරාම ලැබෙන රේඛා ඛණ්ඩයේ දිග. ඉතින් මේ Z2 කියන සංකීර්ණ සංඛ්‍යාව ආගණිතයේ ලක්ෂණ කරාම ඊට අනුරූප ලක්ෂය තමයි Q කියන ලක්ෂය. Q කියන ලක්ෂය සංකීර්ණ මූලයයි යා කරාම ලැබෙන රේඛා ඛණ්ඩයේ දිග මූල දෙකක්. ඒකක මූල දෙකක්. එහෙනම් Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය ඇවිල්ලා මූල දෙකයි. මේ ගන්න මගේ හතරවෙනි ප්‍රතිඵලය කියලා. හරිද? හතරවෙනි ප්‍රතිඵලය. ඊට පස්සේ මම දැන් Z2 විස්තරය හොයන්න යන්නේ. Z2 විස්තරය. මම ගන්න Z2 විස්තරය. ඇල්ෆා කියලා ගන්න. හරිද? ඇල්ෆා. මේ කොනේ ඇල්ෆා. Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය මම ගත්ත ඇල්ෆා කියලා. නේ? Z2 කියන සංකීර්ණ සංඛ්‍යාව ආගත ලක්ෂණ කරාම ඊට අනුරූප ලක්ෂය ඇවිල්ලා Q. Q සංකීර්ණ මූලයයි ආකාරව ලැබෙන රේඛා ඛණ්ඩය ආගන්තලේ තාත්වික අක්ෂයේ ධන දිශාවත් සමග ඇල්ෆා කියන කෝණයක් වාමාර්ථව හදනවා. මම මේ ඇල්ෆා කියන කෝණය හොයාගත්තොත් මට Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය හොයාගන්න පුළුවන්. OQR කියන ත්‍රිකෝණයෙන්ම. හරිද? මම ගත්තොත් tan alpha. tan alpha ගත්තොත් OQR කියන ත්‍රිකෝණේ මම tan alpha ගත්තොත් එහෙම මට නෝ tan alpha සමාන මේ සම්මුඛ පාද බෙදීම බද පාදේ. එක බෙදීම එකයි. ඒ කියන්නේ එකයි. tan alpha කියන්නේ එකයි. මේ ආදී හැබැලුවම තරව එන්නේ කාර්ය සම්බන්ධයෙන් පළවෙනි උත්පාදින කෝණයක් වගේ alpha. අපි දන්නවා කිසියම් කියන්නේ පළවෙනි උත්පාදින කිසියම් කෝණයක් තෝරගෙන ඒක ටැන්ජන්ට් එක ගත්තොත් එක ලැබෙන්නේ එම කෝණය රේඩියන් 5.4 නැත්නම් අංශක 45ක් වුණාම. මේ alpha කියන එක නා දැන් හරියට පළවෙනි උත්පාදයේ ඉන්න කෙනෙක් වගේ නේ. alpha කියන එක නේ පළවෙනි උත්පාදයේ ඉන්න කෙනෙක් වගේ නේ. එයාව තෝරගෙන ඒක ටැන්ජන්ට් එක ගත්තොත් එක ලැබෙනවා නම් අදාළ මේ තෝරගත්ත alpha කියන්නේ රේඩියන් 5.4යි. එම නිසා අපිට කියන්න පුළුවන් දැන් Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය ඇවිල්ලා රේඩියන් 5.4යි. මම ගන්න මේක මගේ පස්වෙනි ප්‍රතිඵලය කියලා. හරි. ඔන්න එහෙනම් අපි Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංක හොයාගත්ත විස්තරය හොයාගත්තා. Z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ විස්තරය හොයාගත්තා. දැන් අපිට පහසුවෙන්
මේ z1 z2 කියන සංකීර්ණ සංඛ්‍යා දෙක ද්‍රවක සම්මත ආකාරයෙන් ලියන්න පුළුවන්. හරි. මම මේක මකනවා. මේකදී වැඩක් නෑ දැන්. හරි. අනේ z1 කියන සංකීර්ණ සංඛ්‍යාව ලියන්න යන්නේ ද්‍රවක සම්මත ආකාරයෙන් මාපාංකය දන්නා විස්තර දන්නා z1 කියන සංකීර්ණ සංඛ්‍යාවයි. හරිද? එහෙනම් අපිට ද්‍රවක සම්මත ආකාරයෙන් මේ තියෙන විදිහ මේ දැන් කියලා තියෙන ද්‍රවක සම්මත ආකාරයෙන් ලියන්න කියලානේ. මේ කියන විදිහට z1 කියන සංකීර්ණ සංඛ්‍යාව ලියන්න පුළුවන්. z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ බරක් cos z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය ධන iota sin z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය. හරි ද්‍රවක සම්මත ආකාරය. මේ අපි මාපාංක z එකක් දන්නවා arg z එකක් දන්නවා මාපාංකෙත් දන්නවා විස්තරෙත් දන්නවා. එහෙනම් මේකට ආදේශ කරොත් දෙකෙනුයි තුනෙනුයි හරි දෙකෙනුයි තුනෙනුයි ආදේශ කරොත් z එක කියන එක අපිට ද්‍රවක සම්මත ආකාරයෙන් ලියනවා මාපාංක z කියන්නේ දෙකයි දෙවාරයක් cos z එකේ විස්තරය කියන්නේ රේඩියන් 5 වේදී තුනයි. තන iota sin විස්තරය 5 වේදී තුනයි. එහෙනම් z1 කියන සංකීර්ණ සංඛ්‍යාව මම ලිව්වා ද්‍රවක සම්මත ආකාරයෙන් මේක අපිට අවශ්‍ය කරන ප්‍රතිඵලය. ගාණි කියනවා. මම මේව ලියන්න කියලා. මම ගන්න මේක මගේ 6 වෙනි සම්බන්ධතාවය. 6 වෙනි ප්‍රතිඵලය කියලා මම ගන්න. හරි. දැන් ආයේ z2ත් අපිට ඒ ලෙසම මෙන්න මේ රටාවම පාවිච්චි කරලා z2 කියන එක නාම ලියන්න පුළුවන්. 4යි 5යි පාවිච්චි කරලානේ. එහෙනම් ඒ විදිහටම ඒ ලෙසම හරිද? z2 සමානයි z2 මාපාංකේ වරක් cos z2 විස්තරය ධන iota sin z2 විස්තරය. ඉතින් මේ අපි z2 මාපාංකෙත් දන්නවා විස්තරෙත් දන්නවා. මේක ආදේශ කරමු. 4ෙන්ුයි 5ෙන් z2 කියන්නේ z2 මාපාංකය ඇවිල්ලා මූල දෙකයි. එක වරක් cos විස්තරය 5/4යි. ධන iota sin 5/4යි. ගණන 7 ගේක. හරි. ඔන්න එහෙනම් z2 මෙයා මේ කියන ආකාරයෙන් ලිව්වා. ද්‍රවක සම්මත ආකාරයෙන් ලිව්වා. හරි. ඊට පස්සේ අපිට ගාණි කියනවා z1 බෙදීම z2. එයාව ද්‍රවක සම්මත ආකාරයෙන් ලියන්න. z1 බෙදීම z2 කියන එක්කෙනාව අර ද්‍රවක සම්මත ආකාරයෙන් ලියන්න. ඉතින් දැන් අපි z1 බෙදීම z2 මාපාංකයේ විස්තරය හොයාගත්තොත් එයාවත් අපිට පහසුවෙන් ලියන්න පුළුවන් ද්‍රවක සම්මත ආකාරයෙන් නේ. හරි. අපි z1 බෙදීම z2 මාපාංක සලකමු. z1 බෙදීම z2 මාපාංක සලකමු. මෙයාව හොයාගත්තොත් මෙයාවයි z1 බෙදීම z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය හොයාගත්තොත් අපිට ලේසියෙන් z1 බෙදීම z2 කියන සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවක සම්මත ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. මෙයාව සලකමු. අපි දන්නවා මාපාංක z2 බෙදීම z2 කියන්නේ z1 මාපාංකයේ බෙදීම z2 මාපාංක. මෙහෙම ලියන්න පුළුවන් නේ. z2 බෙදීම z2 මාපාංකය කියන්නේ z1 මාපාංකයේ බෙදීම z2 මාපාංකය. අපි ඉතල හොයාගත්ත z2 මාපාංක. z1 මාපාංකය අපිට ආවේ 2යි. මම ඒක ගත්තා මගේ දෙවෙනි සම්බන්ධතාවය.
කියලා. ඊට පස්සේ Z2 විස්තාරය ආවා පයි බෙදීම 3ක්. මම ගත්ත මගේ තුන්වෙනි සම්බන්ධතාවය කියලා. ඊට පස්සේ Z2 මාපාංකය අපිට ආවා මූල 2ක් කියලා. ඊ මම ගත්ත හතරවෙනි ප්‍රතිඵලය කියලා. එතකම Z2 විස්තාරය අපිට ආවා පයි බෙදීම 4ක් කියලා. ඒක මම ගන්න මගේ පස්වෙනි ප්‍රතිඵලය කියලා. එහෙනම් අපිට මේ Z2 බෙදීම Z2 මාපාංකය කියන එක නාව ලියන්න පුළුවන්. Z2 මාපාංකය බෙදීම Z2 මාපාංකය කියලා. ඉතින් මේ 2 වෙනි 4 වෙනි ආදේශ කරලා. හරි? 2 වෙනි 4 වෙනි ආදේශ කරාම අපිට Z2 බෙදීම Z2 මාපාංකය ලැබෙනවා. 2 බෙදීම මූල 2යි. 2 බෙදීම මූල 2 කියන්නේ මූල 2යි නේ. මේ ගන්න 8 වෙනි ප්‍රතිඵලය කියලා. ඊට පස්සේ ආයේ Z2 බෙදීම Z2 විස්තාරය අපි හොයාගමු. මාපාංකය හොයාගත්තා. විස්තාරය හොයාගමු. ARG Z2 බෙදීම Z2 සලක. සමහර කට්ටිය මේ කැපිටල් ARG කියලා දානවා. අපේ ලෙවල් එකේදී ප්‍රශ්නයක් නැහැ. අපේ A level මට්ටමේදී මේ කැපිටල් ARG දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිම්පල් ARG දාන එකේ කැපිටල් ARG දාන එකේ පොඩි වෙනසක් තියෙනවා. හරි? මේ වෙනස අපේ A level සිලබස් එකේදී වැඩක් ඇති වෙනසක් නෙමෙයි. හැබැයි අතරම වෙනසක් තියෙනවා. සිම්පල් ARG කැපිටල් ARG. හරි? කැපිටල් ARG දැම්මොත් එහෙම විස්තාරය අපි ලියන්නේ බිඳුවත් පයි බෙදීම බිඳුවත් දෙවාරයක් පයිත් අතර තියෙන කෝණය. හැබැයි සිම්පල් ARG දැම්මම එහෙම ඕනේ නැහැ. හරි? ඕන තරම් කියන්නේ ඕනම කෝණයක් වෙන්න පුළුවන්. දැන් ARG කැපිටල් ARG දැම්මොත් එහෙම අපි තුමු මොකක් හරි ඔමේගා කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. හරිද? කැපිටල් ARG ඔමේගා කියලා ගත්තොත් එහෙම එයා බිඳුවේ සිට පයි බෙදීම බිඳුවේ සිට දෙපාරක් පයි දක්වා කියන තමයි මේකෙන් ගන්න පුළුවන්. හැබැයි සිම්පල් ARG ඔමේගා දැම්මොත් එහෙම මෙහෙම ලිමිට් එකක් කියන්නේ මෙහෙම සීමාවක් ඇති වෙන්නේ නැහැ. මෙතන කිසියම් ප්‍රාන්තරයක් තුරනේ මෙයාට ඉන්න පුළුවන්. හැබැයි සිම්පල් ARG දැම්මහම එහෙම සීමා කිරීමක් වෙන්නේ නැහැ. ඕනම කෝණයක් ගන්න පුළුවන්. ඒක අපේ මට්ටමේදී ඉච්චර වැදගත් දෙයක් නෙමෙයි. ඒක සිම්පල් ARG දැම්මත් කැපිටල් ARG දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි. Z2 බෙදීම Z2 විස්තරය සලකමු. අපි දන්නවා විස්තරය මේ ARG කට්ටියයි ලඝුයි අතර නිකන් පොඩි නිකන් මේ එකම හැසිරීමක් තියෙනවා. ඒක සම්බන්ධයක් නැහැ. මේ දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. මට එක වගේ හැසිරෙනවා දෙන්න. දැන් අපි දන්නවා ලඝු x බෙදීම y ගත්තොත් මේ අනුපාතයත් ඒව අපිට අඩු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. x ලඝු x වෙන ලඝු y මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඒ වගේම ලඝු x වරක් y තිබ්බොත් අපිට ලඝු x ධන y ලඝු x ධන ලඝු y කියලා ලියන්න පුළුවන්. ඊට ලඝු x වල n වෙනි බලය මෙහෙම තිබ්බොත් එහෙම n වරක් ලඝු x මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. නේ? එතකොට මෙන්න මේ හැසිරීම මෙන්න මේ ලක්ෂණම මෙන්න වගේ ARG කට්ටියටත් තියෙනවා. මේ විස්තර සම්බන්ධ කට්ටියටත් තියෙනවා. අපි ගත්තොත් ARG ඔමේගා 1 ඔමේගා 2 කියලා සංකීර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. ඔමේගා 1 ඔමේගා 2 ඔමේගා බෙදීම ඔමේගා 2 කියන එක අපිට ලියන්න පුළුවන් මේ වගේම. ARG
ඔමේගා 1 ඍණ ARG ඔමේගා 2. සයි සංකීර්ණ සංඛ්‍යා දෙකක් ගුණ වෙලා තියෙනවා කියලා ඔමේගා 1 වරක් ඔමේගා 2 තියෙනවා කියලා හිතමු. එයා මේ වගේම ARG ඔමේගා 1 ධන ARG ඔමේගා 2 එහෙම ලියන්න පුළුවන්. තව ARG අපි හිතමු ඔමේගා 1 n වෙනි බලය කියලා. එයාත් අපි ලියන්න පුළුවන් n වරක් ARG ඔමේගා 1. මෙන්න මේක ලියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැසිරීමම මෙයාටත් තියෙනවා. මෙන්න මේ ලඝු වල තියෙන හැසිරීම මේ විස්තර සම්බන්ධයටත් තියෙනවා. ඉතින් මේ අපි මේක අරගේ අඩු කිරීමක් විදිහට ලියුවොත් z1 බෙදීම z2 විස්තරය කියන එක නා අපි අඩු කිරීමක් විදිහට ලියුවොත් අපිට ARG z2 රින ARG z2 කියලා ගන්න පුළුවන්. ඒතර අපි වෙන වෙනම දන්නවා z1 z2 විස්තර වෙන වෙනම දන්නවා. ඉතින් අපි ඒක ආදේශ කළා අපිට මේක හොයාගන්න පුළුවන් නේ. මේ බලන්න මම මේ ARG z1 රින z1 බෙදීම z2 කියන එක කෙනාව අර ලඝු වල හැඩෙන් ලියා ගන්නවා. ARG z1 රින ARG z2 මේ මම මේව ලියාගත්තේ අපි වෙන වෙනම z1 විස්තර දන්නවා. ඒතර අපිට පහසුවෙන් මේ z1 බෙදීම z2 විස්තරය හොයාගන්න පුළුවන්. මෙහෙම ලියාගත්තාම. දැන් 3 නුයි 5 නුයි ආදේශ කරමු. 5 අපි ලියන්න පුළුවන් ARG z1 බෙදීම z2 කියන්නේ z1 බෙදීම z2 විස්තරය සමානයි z2 විස්තරය කියන්නේ 5 බෙදීම 3යි. ඍණ z2 විස්තරය කියන්නේ 5 බෙදීම 4යි. එහෙනම් සුළු කරොත් අපිට කියන්න පුළුවන් ARG z2 බෙදීම z2 බෙදීම z2 විස්තරය සමානයි 5 බෙදීම 12යි. ඔන්න අපි z1 බෙදීම z2 විස්තරයත් හොයාගත්තා. ගන්න 9 වෙනි ප්‍රතිඵලය කියලා. හරි. දැන් ඔන්න z1 බෙදීම z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය විස්තරය අපි වෙන වෙනම දැන් දන්නවා. ඉතින් දැන් අපිට z1 බෙදීම z2 කියන සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවක සම්මත ආකාරයෙන් පහසුවෙන් ලියන්න පුළුවන්. එහෙනම් ද්‍රවක සම්මත ආකාරයෙන් z1 බෙදීම z2 කියන එක නාව අපි ලියන්න පුළුවන් මාපාංක z1 බෙදීම z2 වරක් cos z1 බෙදීම z2 විස්තරය iota sin z1 බෙදීම z2 විස්තරය නේම ලියන්න පුළුවන්. ඉතින් දැන් මම 8 නුයි 9 නුයි මේකට ආදේශ කරනවා. හරිද? 8 නුයි 9 නුයි මෙයාට ආදේශ කරනවා. 8 නුයි 9 නුයි මෙයාට ආදේශ කරනවා. 8 නුයි 9 නුයි ආදේශ කරාම අපිට ලියන්න පුළුවන් z1 බෙදීම z2 සමානයි z1 බෙදීම z2 මාපාංකය මූල 2යි. මූල 2 වරක් cos z1 බෙදීම z2 විස්තරය කියන්නේ cos 5 බෙදීම 12යි. ධන iota sin z1 බෙදීම z2 විස්තරය කියන්නේ 5 බෙදීම 12යි. ඔන්න අපිට කියන තව එකක් වෙන්න ඕනේ z1 බෙදීම z2 කියන එක කෙනාව ද්‍රවක සම්මත ආකාරයෙන් ලියුම මේ දීලා තියෙන එක නබව පේනවා කියන එක ආවා. එහෙනම් තව ප්‍රතිඵලයක් අපි ලබා ගත්තා. අපි ගාණික තව කොටසක් කරා. මේ ටික මම ගන්නවා. ඊට අපිට කියනවා cos 5 බෙදීම 12 සමානයි 1 ධන මූල 3 බෙදීම 2යි මූල 2 බව අපෝහණය කරන්න. කියන්නේ මේ ගත්ත ප්‍රතිඵල පාවිච්චි කරලා අපෝහණය කරන්න කියලා. කියන්නේ මෙන්න මෙයාවයි පාවිච්චි කරලා පෙන්වන්නලු cos 5 බෙදීම 12 සමානයි 1 ධන මූල 3 බෙදීම 2යි මූල 2 කියලා. මේ අපි z1 බෙදීම z2 ද්‍රවක සම්මත ආකාරයෙන් ලියුවහම අපිට පේනවා cos 5 බෙදීම 12 කියලා අගයක් තියෙනවානේ. මේ එයාගේ මෙන්න මේ දෙක සමානයි. එකම සංකීර්ණ සංඛ්‍යාව
මෙතන කාටීසියානු සම්මතාකාරයෙන් ලියලා මෙතන ද්‍රව්‍ය සම්මතාකාරයෙන් ලියලා. ඉතින් මේ දෙන්නම එක්කනේ. z එක බෙදීම z2. ඉතින් මට 1යි 10යි සමාන කරන්න පුළුවන් නේ. දැන් මෙතන ඉන්න cos π බෙදීම 12 අපිට ඕන කරන කෙනා මෙතන ඉන්නවා. මෙයාගේ අගේ තමයි හොයන්න කියලා කියන්නේ. මේක තමයි අපිට මෙයාට දීලා තියෙන එක බව අපෝණය ගන්න කියන්නේ. ඉතින් මේ මං අපිට z1 බෙදීම z2යි මෙතන ඉන්නේ z1 බෙදීම z2 දෙන්නම එක්කනේ. ඈ 1 සමානයි 2යි. 1 සමානයි 10යි. මගේ 10 වෙනි සම්බන්ධතාවයනේ. නෑ 1 සමානයි 10යි. මේ දෙකේම ඉන්නේ z1 බෙදීම z2. හැබැයි ආකාර දෙකකට ඉන්නේ. මෙතන සමාන කරොත් අපිට ලියන්න පුළුවන් මූල 3 ධන 1 බෙදීම 2 ධන මූල 3 ඍණ 1 බෙදීම 2 වරක් අයෝටා සමානයි. මම මේක මූල දෙක කියන එක නම් ප්‍රසාරණය කළාම ලියන්න. හරි. මූල දෙක කියන එක නම් මේ දෙන්නට වෙන වෙනම ගුණ කළාම ලියන්න. මූල 2යි cos π බෙදීම 12 ධන අයෝටා වරක් මූල 2යි sin π බෙදීම 12. හරිද? අපිට එම සමාන කරලා ලියන්න පුළුවන්. මේ බලන්න අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක් නිර්මාණය වෙන්න තාත්වික කොටසකුයි අතාත්වික කොටසකුයි ඉන්න ඕනේ. දැන් මෙතන තාත්වික කොටසක් ඉන්නවා, මෙතන අතාත්වික කොටසක් ඉන්නවා. මෙතන තාත්වික කොටසක් ඉන්නවා, මෙතන අතාත්වික කොටසක් ඉන්නවා. ඉතින් මේ ඉන්නේ එකම සංකීර්ණ සංඛ්‍යාව. මෙතන කාටීසියානු සම්මතාකාරයෙන් දෙනවා, මෙතන ද්‍රව්‍ය සම්මතාකාරයෙන් ඉන්නවා. එකම සංකීර්ණ සංඛ්‍යාව මේ විදි දෙකකට ඉන්නේ. ඉතින් එහෙම ඉන්නවා නම් මේ දෙන්නගේ තාත්වික කොටසයි මේ දෙපැත්තේ ඉන්න කට්ටිය තාත්වික කොටස් දෙක සමාන වෙනවා. මේ දෙපැත්තේ ඉන්න කට්ටියයි අතාත්වික කොටස් දෙක සමාන වෙනවා. මේ එකම සංකීර්ණ සංඛ්‍යාව ඉන්නේ විදි දෙකකට. එකම සංකීර්ණ සංඛ්‍යාව විදි දෙකකට ඉන්නවා. අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක් නිර්මාණය වෙන්න තාත්වික කොටසකුයි අතාත්වික කොටසකුයි ඕන. ඉතින් මේ මෙහෙම සමාන වෙලා තියෙනවා නම් මේ දෙන්නගම තාත්වික කොටස් සමාන වෙන්න ඕන. මේ දෙන්නගම අතාත්වික කොටස් සමාන වෙන්න ඕන. පැහැදිලිද? එතකොට අපිට දැන් මෙහෙම ගන්න තෝරන වෙන විදිහකට ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. මම ඒ විදිහට කරනම්කෝ. අපිට මෙහෙම කරන්න පුළුවන්. දෙපස්සම තාත්වික කොටස් සමාන කිරීමෙන් මෙයාට සමාන වෙනවා. ඊට පස්සේ අපිට මේ දෙපැත්තම තාත්වික කොටස් සමාන කරලා මෙයාට සමාන වෙන පොඩි සුළු කිරීමක් කරලා අපිට ඕන කරන ප්‍රතිඵලය ගන්න පුළුවන්. මුල් දෙකෙන් දෙපැත්තම මුල් බෙදලා මේ මුල් දෙකෙන් දෙපැත්තම බෙදලා අපිට අවශ්‍ය කරන ප්‍රතිඵලය ගන්න පුළුවන්. මම වෙනස් විදිහකට ඉදිරිපත් කිරීමක් කරනවා. එකෙන් z1 බෙදීම z2 තාත්වික කොටස අල්ල ගන්න. ඒ කියන්නේ re z1 බෙදීම z2 සමානයි මෙයාගේ තාත්වික කොටස. දැන් මේක අතාත්වික කොටස. මේ අයෝටගෙන් ගුණ වෙලා තියෙන අතාත්වික කොටස. මේක තාත්වික කොටස. එහෙනම් z1 බෙදීම z2 කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස ඇවිල්ලා මූල 3 ධන 1 බෙදීම 2යි. ඔන්න එක කියන මෙන්න මේ ප්‍රතිඵලයෙන් z1 බෙදීම z2 තාත්වික කොටස අපි ලිව්වා. මේ ගන්න 11 වෙනි ප්‍රතිඵලය කියලා. එසයි 10න් මම ආයෙත් ගන්නවා z1 බෙදීම z2 තාත්වික කොටස. z1 බෙදීම z2 තාත්වික කොටස. ඒක තාත්වික කොටස ඇවිල්ලා මේ මූල දෙක ගුණ කරාට පස්සේ මේක මූල දෙක ගුණ කරාට පස්සේ ලැබෙන්නේ මූල දෙක වරක් cos π බෙදීම 12 ධන අයෝටා වරක් මූල දෙකයි sin π බෙදීම 12 නේ. මේ දෙන අතාත්වික කොටස මේ අයෝටාගෙන් ගුණ වෙලා තියෙන කොටස අතාත්වික කොටස. මේ කොටස තාත්වික කොටස. ඉතින් මේ අපිට 10 වෙනි ප්‍රතිඵලයෙන් ආයි z1 බෙදීම z2 තාත්වික කොටස ලියන්න පුළුවන්. මේ මෙන්න මේක ඇල්ල. මූල 2 වරක් cos π බෙදීම 12 කියලා. පළවෙනි ප්‍රතිඵලයෙන් z1 බෙදීම z2 තාත්වික කොටස මෙහෙම ලියුවා. 10 වෙනි ප්‍රතිඵලයෙන් z1 බෙදීම z2 ප්‍රතිඵලය මේ විදිහට ලියුවා. මේ ගන්න 12 කියලා. ඉතින් මේ බලන්නකෝ මේ දෙකේම ඉන්නේ z1 බෙදීම z2 තාත්වික කොටස්. මෙතන ඉන්නෙත් එයා මෙතන ඉන්නෙත් එයා. බයි ඉන්නේ විදි දෙකකට මෙතන. ත්‍රිකෝණ විදික පදයක් විදිහට ඉන්නවා. මෙතන ප්‍රධාන නිකන් තාත්වික සංඛ්‍යාවලින් ඉන්නවා. ඉතින්
11යි 12යි සමානයි නෙමෙයි. මෙතන ඉන්නේ තාත්වික කොටස, මෙතන ඉන්නේ තාත්වික කොටස එකම සංකීර්ණ සංඛ්‍යා. ඉතින් 11යි 12යි සමානයි. එම නිසා 11 සමානයි 12. අපිට කියන්න පුළුවන් මූල 3 ධන 1 බෙදීම 2 සමානයි මූල 2 වරක් cos y බෙදීම 12. මම දෙපැත්තම මූල දෙකෙන් බෙදුවොත් අපි දන්නවා සමීකරණයක දෙපසම එකම නිශ්ශුන්‍ය තාත්වික සංඛ්‍යාවෙන් ගුණ කරන්න පුළුවන්. දැන් බෙදනවා කියන්නේ මූල දෙකේ පරස්පරින් දෙපැත්තම ගුණ කරනවා. يعني එකට මූල දෙකෙන් දෙපැත්තම ගුණ කරනවා කියන්නේ. ඉතින් මේ එකට මූල දෙකෙන් දෙපැත්තම ගුණ කරාට පස්සේ මට ලියන්න පුළුවන් එක ධන මූල දෙන අපේ ප්‍රතිඵලය අපිට පේපරේ ගානක දීලා තියෙන්නේ මෙහෙම ලියන්න කියලා නේ. ඒකම ලියන්න. සමානයි cos y බෙදීම 12. මම දෙපැත්තම එකට මූල දෙකෙන් ගුණ කරා. ඉතින් දැන් අපිට ප්‍රශ්න නැතුව ලියන්න පුළුවන් නේද? cos y බෙදීම 12 සමානයි එක ධන මූල 3 බෙදීම 2යි මූල 2. ඔන්න අපි ගත්ත මෙන්න මේ ප්‍රතිඵල දෙක පාවිච්චි කරලා මේක බව අපෝහණය කරා. මේ දෙක පාවිච්චි කරලා කරන්න කියන එක තමයි අපෝහණය කියන්නේ. අපි ඉස්සෙල්ලා ගත්ත ප්‍රතිඵල දෙක යූස් කරලා මේක ගන්න එක තමයි කියන්නේ අපෝහණය කියන එක. පැහැදිලිද? ඒතකොට අපි ගානේ කියන අන්තිම කොටසත් කරා. හරි. ඒතර මම හිතනවා අද මේ ගානත් වලට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. ගාන ආයෙ try කරන්න. අපි තවත් ගානකින් ඊළඟ වීඩියෝ එකේ